පුතේ එකින් එකට ඉගෙන ගන්න. ලස් මොකද කරන්නේ අපි? අංකයක් දාමු නේද? අංකයක් දාමු පොඩ්ඩයි. ඈ පොඩ්ඩක් ඉත කමන්නේ ලියවිල්ලක් තියෙනවා. ලියන්න තියෙනවා එපා වෙන්නේ. හින්දු අරාබි ඉලක්කම් 1 හින්දු අරාබි ඉලක්කම් කොහොමද? අසාමාන්‍ය ඉලක්කම් 1 ස්නායුක සමායෝජන. ස්නායුක සමායෝජන. දැන් ලබන සතියේ මම පාස් පේපර් එක ඊටාම සරලයි කියලා හිතන කොටසක් දෙනවා කරන්න. ඒ කියන්නේ ගෙදරදී කරලා ඊට පස්සේ සතිය අපි සාකච්ඡා කරමු. මුලින්ම එපා වෙන එකක් දෙන්නේ නැහැ. ජීවිතේ එපා වෙන ප්‍රශ්නයක් දුන්නොත් නිකන් අපි හිතමු සාන්ද්‍රණය වගේ එකක් දුන්නොත් එහම ආයි ජීවිතේට පාස් පේපර්ස් කරන්න හිතෙන්නේ නැහනේ. ඇල්මක් ඇති වෙන එකක් දෙමු. හරි? ඒකම ඕගොල්ලෝ පොඩ්ඩක් පටන් ගන්න ඕනේ පුතේ 15 වෙනි පාඩම කියව ගන්න පටන් ගන්න. මොකද අපි මේ ඉස්සරහට යන හැම පාස් පේපර් එකකම ඔය ව්‍යුහගතවල ඒවේ 15 වෙනි පාඩම කුමන හෝ කොටසක තියෙනවා. හරි? ඒකෙන්ද 15 වෙනි පාඩම පොඩ්ඩක් බලන්න පටන් ගන්න. හරි. ස්නායුක සමායෝජනය. පුතේ ස්නායු පද්ධතිය ආධාරයෙන් සිදුවන සමායෝජනයට තමයි කියන්නේ ස්නායුක සමායෝජනය. ඉතින් අපේ ස්නායු ගැන කතා කළා. මතකද මම රූපෙකුත් දුන්නා. මතකද ස්නායු වර්ග 3ක් ගැන කතා කළා. මතකද? සංවේදක නියුරෝනය, අන්තර් මධ්‍ය නියුරෝනය, එහෙම නැත්නම් අන්තර්හාර නියුරෝනය, චාලක නියුරෝන. නියුරෝන වර්ග 3ක් තියෙනවා. හරි? ඉතින් ඒවේ සිදුවන විද්‍යුත් ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ වල වෙනස්කමකින් තමයි පුතේ මේ පණිවිඩ ගෙන යාමක් සිද්ධ වෙන්නේ. ඒක තමයි පුතේ නරක දෙයක්. මත්පැන් පානය කරාම මොනව වෙන්නද පටන් ගන්න පුතේ? ඔව් මත් වෙනවා තමයි වෙනෙන්න පටන් ගන්න. එතකොට මත්පැන් පානය කරපු කෙනෙක් යථා තත්ත්වයට පත් කරන්න දෙන දේවල් මොනවද සාමාන්‍යයෙන් ඔය දන්නද? දෙහි දෙන. තැඹිලි නම් දෙන්නේ පස්සේ පුතේ මේ උදේට පහුවදාට ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇති වුණාම දෙහි දෙන එකේ කියන්න සයන්ස් එක. ඒක අපි ඉගෙන ගත්තා. මම කලින් කිව්වා. අම්ල භස්ම ප්‍රතික්‍රියා උදාසීනීකරණය දීලා තියෙන්නේ භස්ම දෙන්නේ අම්ල. තේරුණාද? හැබැයි ඇසිඩ් ටිකක් පෙව්වත් වඩා හොඳයි. තේරුණාද? දන්න කෙනෙක්ගෙන් අහන්න ඕනේ. කවුද? අද නැහැ. අද නැහැ. ඒකනේ. හරි. අකින්දු කියෙව්වා. අපි පල්ලෙහෙන් කාට හරි දෙමු නැත්තම් පහල කට්ටිය කියනවා අපිට අසාධාරණයක් වුණා කියලා. විනුත් ඉන්නේ. විනුත් පුතේ 174 මගේ පිටුව ස්නායුක සමායෝජනය කියලා තියෙනවා. පළවෙනි ඡේදය කියවන්න. පළවෙනි ඡේදය. ස්නායුවේ විනුත් නැද්ද මේ රෙකෝඩින් එකට දාලා තින්න? හරි එහෙනම් මෙහෙම කරමුකෝ. විනෙත්‍යා කියන්න පුතේ ඡේදේ. මම හිතන්නේ ලොග් වෙලා කොහේ හරි යනවද කොහෙද මට කොත්තු එහෙම හොයන්න. විනෙත්‍යා කියන්න පුතේ පළවෙනි ඡේදේ. ස්නායුවේ ඇතිවන විද්‍යුත් රසායනික වෙනස් වීමක් ස්නායුවේ ඇතිවන විද්‍යුත් රසායනික වෙනස් වීමක් නිසා ස්නායු ඔස්සේ ආවේග සම්ප්‍රේෂණය වේ. මෙහිදී සංවේදී ඉන්ද්‍රිය හා කාරක අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනී. ස්නායුක සමායෝජනය ස්නායු පද්ධතිය මැදිහත් වීමෙන් සිදුවේ. එහෙනම් ස්නායුක සමායෝජනය වෙන්නේ ස්නායු පද්ධතිය මැදිහත් වෙලා. අපි ඉගෙන ගත්ත දෙයක් තියෙන්නේ. ස්නායු වර්ග 3ක් තියෙනවා. මේවට නියුරෝන කියලා කියනවා. සංවේදක නියුරෝනේ, චාලක නියුරෝනේ, අන්තර් මධ්‍ය නියුරෝනේ, අන්තර්හාර නියුරෝනේ කියලා කියනවා. හරි? අපි ඒකට ටක් ගාලා ලියලිමු. එතකොට ඊළඟ එකට යන්න ලේසි. හරි? ස්නායු පද්ධතිය ආධාරයෙන් සිදුවන සමායෝජනය ස්නායුක සමායෝජනය ලෙස හැඳින්වේ. ස්නායු පද්ධතිය
තැනී ඇත්තේ තැනී ඇත්තේ නියුරෝන හෙවත් ස්නායු සෛල ආධාරයෙනි. ස්නායු සෛල ආධාරයෙන් පුතේ මෙහිදී ඔකටම ලියලා දාමුනේ. ස්නායු සෛලවල ආරෝපණ ආශ්‍රිතව සිදුවන වෙනස් වීම. ආරෝපණ ආශ්‍රිතව සිදුවන වෙනස් වීම ආවේග ගලා යාමට හේතු වේ. ආවේග ගලා යාමට හේතු වේ. අලුත් ඡේදයකට යන්න. මේක වෙන පාඩකින් ලිව්වත් කමක් නැහැ. ස්නායු පද්ධතියේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය ස්නායු සෛලය හෙවත් නියුරෝනයයි. ඔයගොල්ලෝ බැලුවද පුතේ මම මොලේ සම්බන්ධ ලින්ක් එකක් අප්ලෝඩ් කරා කවුරුත්ම බැලුවේ නැද්ද? ඈ නෑ. බලපුවා ඉන්නවනේ රේසයන් දාන්න අප්ලෝඩ් කළා නම් මං හිතන්නේ ඒ කියන්නේ මම ඒක දැකපු සැනින් ඔයගොල්ලන්ට අප්ලෝඩ් කරේ අනිත් පන්ති වලට අප්ලෝඩ් කළා වැඩක් නැහැ නේ. අප්ලෝඩ් කළා දවස් 6ක් 5ක් තිබ්බේ නැහැ. කුමාරව කියනවනේ ඉතින්. කුමාරව දන්නවද? මේ ඈ නෑ ඉතින් යකෝ 11 වසර මේකට මේ මම මේක ලින්ක් එක දාන්න නැතුව ඉතින් වෙන කාටද දාන්න? මේ දැනුත් දැක්ක අපරාධයක මං ආයේ ඒක දැකපු සැනින් මොලේ කැපුවාම ඒක අභ්‍යන්තරයේ ක්‍රියාවලියෙම කොහොම තියෙන්නේ මම ඒක අප්ලෝඩ් කරන්නම් ඒ වගේ වැදගත් දේවල් බලන්න. ඒ කියන්නේ අර පාඩමට අදාළ ලින්ක් එක උවත් බලන්න නෑ වගේ මට පේන්නේ. කවන්නේ දැන් ඒක නෑ මගේ. දැන් ඉතින් දවස් 5ක් විතර ඔයගොල්ලෝ ගාව ඇති ඒක. YouTube link එක තමයි. කාටවත් මතක නැද්ද? හරි. මොකද මට ඒක මම මතක නැහැ. හරි පුතේ. අලුත් ඡේදයකට යන්න. ඕක වෙන පාඩකින් ලිව්වනේ. අලුත් ඡේදයකට. ස්නායු පද්ධතිය ආශ්‍රිතව දැකගත හැකි. නෑ මම ඒක ලින්ක් එක ෂෙයා කරා. ස්නායු පද්ධතිය ආශ්‍රිතව නේද? දැකගත හැකි. ප්‍රධාන ස්නායු සෛල වර්ග තුනකි. අපි මේක සෛල හා පටක පාඩම ඉගෙන ගන්න ඉඳ ආයි කතා කරන්න යන්නේ. ප්‍රධාන නියුරෝන වර්ග තුනකි.
හරි. ස්නායු ශල්‍ය වර්ග තුනකින් නියුරෝන වර්ග තුනකින්. වෙන පාටකින් පහළට ලියන්න ඕනේ පුතේ. පහළට ලියමු. පළවෙනි තිත. සංවේදක නියුරෝනය. සංවේදක නියුරෝනය. ඊළඟ තිත අන්තර් මධ්‍ය නියුරෝනය ඇලයිරක් අන්තර්හාර නියුරෝනය. අන්තර් මධ්‍ය නියුරෝනය ඇලයිරක් අන්තර්හාර නියුරෝනය. अंतिम तिथे थोड़ी ती तुनाई नहीं चालक न्यूरोन है चालक न्यूरोन එතකොට ස්නායු පද්ධතිය ප්‍රධාන කොටස් දෙකයිනේ පුතේනේ මධ්‍ය ස්නායු පද්ධතිය පර්යන්ත ස්නායු පද්ධතිය ලියමු අපි නෝට් එකක් මිනිස් දේහයේ දක්නට ලැබෙන ස්නායු පද්ධතිය මිනිස් දේහයේ දක්නට ලැබෙන ස්නායු පද්ධතිය ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි වෙන පාටකින් ලියමු පුතේ වෙන පාටකින් ලියමු මධ්‍ය ස්නායු පද්ධතිය පරිණිත මධ්‍ය ස්නායු පද්ධතිය ඊළඟ දිත පර්යන්ත ස්නායු පද්ධතිය පර්යන්ත ස්නායු පද්ධතිය මධ්‍ය ස්නායු පද්ධතිය පර්යන්ත ස්නායු පද්ධතිය හරි එතකොට දැන් අපි අංක 1නේ දැම්මේ දාන්න අංක දාන්න බෑනේ කැපිටල් A මධ්‍ය ස්නායු පද්ධතිය ඔන්න ලින්ක් එක දැම්මා දාලා අපි තමයි හරි හොඳට බලන්න කපාල රන්ධරයම අයින් කළා හිස් කබලයම ඉවත් කළා මොළය විච්ඡේදනය කළා ඉංග්‍රීසි වල කියන්නේ වෙනම කතාවක් ඒක බැලුවම ඇති කොටස් වලට වෙන් කරන ආකාරය අනාවේ තියෙනවා මධ්‍ය ස්නායු පද්ධතිය මම නිකන් හැඳින්වීමක් කරගෙන යන්නම් පර්යන්ත ස්නායු පද්ධතිය ගැන කියලා දෙන්න මේවා කලින් කලාපු තෙකීවසදී කලේ කියලා මතකයි කියන්නකො ඈ 9 දී නෙමෙයි නේද 9 දී නෙමෙයි නේ මේක කලේ මට මතක විදිහට 8 දී වගේ මොළය දැනෙන විදිහට කොහෙද පුතේ තියෙන්නේ
හරි. මොලේ තියෙනවා. මොලේ කොටස් තුනයිනේ. මස්තිෂ්කය. මොකක්ද දන්නේ? නිකන්. සිම්පල්. මේක මොකක්ද? අනු මස්තිෂ්කය. මේක සුෂුම්නා ශීර්ෂක. අනේ අනිශ්චය. සුෂුම්නා cerebrum cerebellum medulla oblongata. ඒවා ඉංග්‍රීසි නෙමෙයි කියලා තේරෙන්නේ නැද්ද නේ? ඒවා ඉතින් ඉංග්‍රීසි වෙන්න බෑනේ හත්තිලා. ඒවා නිකම් මේ ඉංග්‍රීසි වලත් එන්නේ. cerebrum cerebellum medulla oblongata අරක spinal cord. nerve cord එහෙම වෙනවා. හරි. මේක ඉංග්‍රීසි වල. මේ පුතේ මොලේ ඉරිතල්ලා ගිහිල්ලාද? පාඩම් කරලා වැඩි වෙලා එහෙම. කම්පියුටර් ගේම් ගහලා. කම්පියුටර් ගේම් ගහනවා කියන්නේ මරු වැඩක්. දැන් මාර කිව්වද පුතේ මේ පන්ති ළමෙක් 10 වසර පන්ති ළමයට වෙලා තියෙන දේ කිව්වද? 7 වසර මොකද කිව්වේ? නෑ ඒක නෙමෙයි. ඒ ළමයා දැන් කම්පියුටර් ගේම් ගහනවා අධික කම්පියුටර් ගේම් ගහන එක වළක්ව ගන්න ඒ ළමයා කියලා බල්ලෙක් කරනවා. ඒ ගාන තාත්තා මම හිතන්නේ ජර්මන් ෂෙපර්ඩ් හරි මොකක් හරි බලු පෙටියක් ගෙනල්ලා දෙනවා බලු පෙටියක් ගේම් ගහන සීන් එකේ ඉන්නවා. බලු පෙටියක් ගේම් ගහනවද කොහෙද ඌ කම්පියුටර් දිහා බලාගත්ත ගමන් තමයි කියලා තමයි තාත්තා කියන්නේ දැන් තාත්තට කලකිරලා තියෙන්නේ. හරි. දැන් වෙන බල්ලෝ එහෙම දුවනවා පයින්නවා ඒ වගේ දැන් තාත්තට එපා වෙලා තියෙන්නේ. ඒ තත්ත්වයටපත් වෙන්න එපා. හරි. අපි මේ මොලේ ඉස්සරහා ගිහලා තියෙන කම්පියුටර් ගේම් ගහලා එහෙම කරලා එහෙම නෙමෙයි. පුතේ ඔය මොලේ රැලි වැටලා තියෙනවනේ. ඒවට කියන්නේ පුතේ කාත. තරාටි වලින් කියනවා කාතා නෙමෙයි මේක. කාත. මතයක් තියෙනවා කාත වැඩි නම් මොලේ වැඩි කියලා නේ. වැඩිම කාත ගානක් කාගෙන් හොයාගත්ත කියලා කියන්නේ. ඇල්බර්ට් අයින්ස්ටයින් නේද? හරි. මොලේ ඔහොම තිබ්බට මොලේ ආරක්ෂාවට හිස් කබල තියෙනවා ඈ. තට්ටු කරාමනේ. හිස් කබලට ඇතුලෙන් ටොක් ටොක් ගාලා හිස් කබලට ඇතුලෙන් තියෙනවා පුතේ මෙනින්ජි පටලේ. මෙනින්ජි පටලේ අපි කතා කරමු මේක ඉස්සරහට. එතකොට මේ මොලේ හැදිලා තියෙන්නේ නියුරෝන සෛල විශාල ප්‍රමාණයක් එකතු වෙලා. මස්තිෂ්කයේ කොටස් දෙකයි අනුමස්තිෂ්කයේ කොටස් දෙකයි. සුෂුම්නා ශීර්ෂයෙන් තමයි පැන නගින සුෂුම්නාව. කපාල එකක් නාමි කපාල ස්නායු. කපාල අස්තිය මේ තියෙන කපාල අස්තිය මේ යනවා. මේ අස්තිය මගින් තමයි මොළයට හොඳ හයි වෙන්න තියෙනවා මෙහෙම දිගට. ඒ විතරක් නෙමෙයි එතකොට කොඳුයට පෙළ මගින් මේ සුෂුම්නාවට ආරක්ෂාවක් වෙනවා. ඔය වගේ පෙළේ ඉඳන් පහළට යනකම් අස්ති කීයක් ආරක්ෂාව දෙනවා? අස්ති 33ක් ආරක්ෂාව දෙනවා. ග්‍රයිවිකාශේරුකා, උරස්කශේරුකා, කටිකාශේරුකා, ත්‍රිකාස්තිය හා අනුත්‍රිකාස්තිය කියලා අස්ති 33ක් ඒ ආකාරයට ආරක්ෂාව දෙනවා. ත්‍රිකාස්තිය ගත්තොත් අපේ පරිණාමීය මොකද්ද පුතේ? අනුත්‍රිකාස්තිය. ත්‍රිකාස්තිය අනුත්‍රිකාස්තිය. නැට්ට පරිණාමීය නැට්ටක් තියනවා කියලා කියන්නේ ඒකට තමයි. අස්ති 33ක් ඔය විදිහට ආරක්ෂාව දෙනවා. හරි. තව මොනවද මොලේ ගැන? පුතේ අපේ මොලේ මෙහෙම cc. දැන් පිළි ළමයි එහෙම ටිකක් දන්නවා. 1000 cc පුතේ. මොනවද 1000 cc කියලා කියන්නේ සාමාන්‍යයෙන්? ඔය ස්පීඩ් එක වාහන වල ඒව නේද? මේක නෙමෙයි කියන්නේ. ක්‍රනයිල් කැපැසිටි එක. කපාලධාරිතාවය. අපේ ඊටමත් ඉහළ මට්ටමක තියෙන අපේ කපාලධාරිතාවය හොඳයි. ඇයි ඒ කපාලධාරිතාවය හොඳයි කියන්නේ? දැන් අර මම මිනිස්සු යන විදිය දැක්කනේ. පරිණාමීයව ගත්තොත් එහෙම අපි වානරය වගේ ගත්තොත් අපේ කලින් හිටපු එක්කෙනෙක් ගත්තොත් ඔය වගේ ස්වරූපයක් නේද තියෙන්නේ.
ඔය වගේ ස්වරූපයක් නේ තියෙන්නේ. හරිද මං කියන්නේ? මොලේ මෙහෙම ඉස්සරහට ඇවිල්ලා නැහැ. ෆ්ලැට් වෙලා තියෙන ෆ්ලැට් වෙලා. හරි? හොම්බ දික් වෙලා. දැන් අපි වලිය ඉදිකොට උඹ හොම්බ දැනෙන්න දෙනවා කියලා හොම්බක් නැහැ අපිට. පරිණාමීයව හොම්බ පස්සට ගිහිලා තියෙන්නේ. අපිට හොම්බක් නැහැ. තේරුණා? මෙයාට තියෙන හොම්බ. පරිණාමීයව හොම්බ පස්සට ගියා මේ නලල් තලේ. හොඳට වර්ධනය වුණා. අහලා තියෙන කතාවක්. නලල් තලයේ පුළුල් නලල් තලයක් තියෙනවා නම් එයාගේ අර බුද්ධි මට්ටම වැඩි කියලා මට එක තැනක මතකයි කියන්නේ. එකම තැනක. ඒ කියන්නේ තව තැන තියෙනවා. මේ අර ෂර්ලොක් හෝම්ස් පොත්වල එක සැරයක් ෂර්ලොක් හෝම්ස්ට ප්‍රොෆෙසර් මොරියාටිද කොහෙද හම්බෙනකොට එයා කියනවා නේද මං හිතපු තරම් තමුන්ගේ මේ ෆ්‍රන්ටල් ලෝබ් එක මේක ෆ්‍රන්ටල් ලෝබ් එක ෆ්‍රන්ටල් ලෝබ් එක එච්චර ලොකුවට හැදිලා නැහැ කියලා කියන්නේ නේද? ඒ කියන්නේ මේක පුළුල්ව තියෙනවා නම් ඉතින් ඇත්තටම හොඳ වැඩෙක් විදියට තමයි සලකන්නේ. මොකද මොඩේ එක එක කොටස් වලින් එක එක දේවල් පාලනය කරනවා. මේ ඉස්සරහා කැලේ ලොකුවට තියෙනවා කියන්නේ ඉස්සරහා කොටස පුතේ බුද්ධිය, මතකය, ඒ වගේ ටික තමයි මොඩේ ටික පාලනය කරන්නේ. හරි? දැන් මේ අතීත මානවයාගේ මේක නැහැ නේ ඉතින් මේ හරිය ලොකුවට නැහැ නේ. ඒතකොට යාට ඊළඟ දවසේ කරන්න ඕන දේ එම කොහොමද මේක කරේම ලොකු මතකයක් ඒ පිළිබඳ නැහැ. හරි? තව මොනවද ඒක ගැන පොතේ තියෙන දේවල්? මධ්‍යස්නායු තව තියෙනවා මෙන්න කතා ටික. හරි? කවුද දන්නවද කියවන්න? කවීෂා උදේ හිටියේ නැති වෙන දඬුවමක් දෙන්න. කවීෂා පිටුව 175 පුතේ තුන්වෙනි ඡේද කියවන්න. මොළය තුල කුවර පවතින කියලා තියෙනව දැක්කද? මොළය තුල කුවර පවතින කියලා දැක්කද? ඔව් සර්. කියන්න පුතේ ඒක. මොළය තුල කුහර පවතින අතර ඒවා තුලත් මෙනින්ජීය පටල අතරත් සුෂුම්නාවේ මධ්‍ය නාලය තුලත් පවතින විශේෂිත වූ තරලයක් ඇත. එය මස්තිෂ්ක සුෂුම්නා තරලය ලෙස හැඳින්වේ. මෙම ගණ ඉටු කරන කෘත්‍ය පහක් දක්වා ඇත. හරි. මේ පුතේ මේ කපාලස්තියයි මොළයයි අතර තියෙනවා විශේෂ තරලයක්. මේක තව තට්ටු බීලා තරලයේ තියෙන්නේ. මේක ඇතුලේ තියෙනවා පුතේ මේ තරලයෙන් කොටසක් මේ මස්තිෂ්ක කෝෂික ඇතුලේ පිරලා තියෙනවා. මේක ආරක්ෂා කරන්නත් ඒ තරලයේ ගිහිල්ලා තියෙනවා මේ. මේක ඇතුලේ තරලයේ තියෙනවා. මේක නැතත් යනවා හිතන්න. ඒ තරලයට කියනවා පුතේ හරි cerebrospinal fluid කියලා. මස්තිෂ්ක කියන්නේ සායන ගැන. සුෂුම්නා තරල. ඊට අමතරව මස්තිෂ්ක සුෂුම්නා තරල. cerebrospinal fluid. ඊට අමතරව මොළේ ආරක්ෂාවට තියෙන පටලයක්. ඒ පටලයට කියනවා පුතේ මොන පටලයද? මෙනින්ජි පටලය. මෙනින්ජි පටලය මරු නන්නේ තියෙන්නේ. මෙනින්ජි පටලය හැදෙන්නේ තව ස්තර තුනක් එකතු වෙලා. වරාශිකාව, වීනාශුකාව, ජාලාකාර පටලය කියන ඔය තුනම එකතු වෙලා තමයි. තේරුණාද? වරාශිකාව, වීනාශුකාව, ජාලාකාර පටලය වගේ වැඩිපුර එකතු කිව්වේ. හරි? අපි බලමු මේවෙන් මොනවද කරන්න කියලා. ජමෝදි කියන්න පුතේ පළවෙනි ප්‍රයෝජනය මොළයට හා සුෂුම්නාවට උත්ප්ලවකතාවය. ඉපලීම සැපීම. උත්ප්ලවකතාවය කියලා කියන්නේ දැන් අපි පුතේ මෙහෙම හිතන්නකෝ මෙහෙම පොඩි උඩක ඉඳන් බිමට පැනනා කියලා මොළේ ගිහිල්ලා උඩහක්කේ වදිනවා ඩොක් ගාලා. එහෙම වදින්නේ. එහෙම වදිනොත් එහෙම නියමෙටදී. තේරුණාද? ගාන්ට වතුර භාජනයක් මැද හයිඩ්‍රජන් පුරවපු බැලුමක් මෙහෙම පැද්දි තියනවා වගේ. මෙතන යටින් රඳවලා තියෙන්නේ බැලුම මෙන්න ජලය කොහොම තියනවා වගේ. එයා ලස්සනට ඉන්නවා. තේරුණා? හරි. කියන්න පුතේ ෂෙමෝදිනී ඊළඟ තිත කියන්න.
को දෙවෙනි තිත කම්පන අවශෝෂණය shock absorb ඔය වාහන වලක් තියෙනවා නේද ඒකට socket sober කියලා කියන්නේ සාමාන්‍ය වෙලාවේදී socket sober කියන වචනේ වැරදි හරි වචනේ වෙන්න ඕනේ මොකක්ද shock absorbers නේ shock absorb කරනවා නැත්නම් මේකන shock ab කරනවා නැත්නම් පුතේ බස් එකේ යනවා අපි බ්‍රේක් ගහනවා එකපාරට කම්පණය වෙනවනේ ඩ්‍රයිවර්ට මතකත් නෑ මොකද්ද කර කර හිටියේ කියලා මට මතකත් නෑ මම බස් එකෙන් නැග්ගේ මොකටද කියලා ඇයි නැත්තම් මේ ආවේග වෙනස් වෙලා මොකද්ද කරේ කියලා මතක නෑ කොන්දොස්තරට මතකත් නෑ මොකද්ද කරන්නේ කොන්දොස්තරට කොහොමද මතක නෑ ඉතුරු සල්ලි දෙන්න ඕනේ ඒව මතක නෑ ඒක වෙනම කතාවක් මේ මොකද්ද කරන්න ඕනේ කියලා මතක නෑ තේරෙනවද අපි අමතක කළා කොන්දකින් මේ ටිකට් සල්ලි ගන්න මට කණිත් දන්නේ නෑ මිනිහා කියෙත් දන්නේ නෑ මට පිටකොටුවට එකක් දෙන්න ඒවයි කියද ඒ ඔක්කොම දේවල් මෙම ඔළුවට විහිළුවට තට්ටුවක් දැම්මොත් අමතක කරලා ඒ වගේ ලොකු කම්පන වලදී අමතක වෙනව නේද? එහෙම වෙනව නේද? අහලා තියෙනව නේද? එහෙම වෙන්න පුළුවන්. හරි? ධනුෂි කියන්න පුතේ තුන්වෙනි තිත. ඇහුනේ නම් නෑ පුතේ කියපු එක. ගිම්මානි කියන්න පුතේ තුන්වෙනි තිත. එයත් නෑ. හර්ෂ කියන්න පුතේ තුන්වෙනි එක. විජලනයෙන් හා සුද්ධ ජීවී ආසාදන වලින් ආරක්ෂා කිරීම. අන්න හරි. එතකොට මේ cerebral spinal fluid එක වැදගත් වෙනවා. විජලනය. ඒ තෙච්චලා හැම වෙලෙම තියෙන්නේ මොළය ශිෂ්ුම්නාව. අභ්‍යන්තරයෙන් හා බාහිරින්. අනිත් එක තමයි සුද්ධ ජීවී ආසාදන වලින් වළකින. අහලා තියෙනවද සමහර ලාවට සුද්ධ ජීවී ආසාදන තත්ත්වයන් මොළේ මැලේරියාව කියන එකේම අහලා තියෙනවා. මෙනින්ජයිටිස් කියන එක අහලා තියෙනවා. අහලානේ. මොළේට විස බීජයක් ගියා කියලා එමත් සමහර වෙන තත්ත්ව අහලා තියෙනවා. ඉතින් මොළේට විස බීජයක් ගියාම මාර ෆයිට් එකක් දෙනවා බේරගන්න. හරි? මෙයා සුෂුම්නාවුස්ස ඖෂධ ලබා දීම එහෙම කරන්න පුළුවන්. හරි? කියන්න පුතේ කවිෂා කිව්වා. කවිඳු ඊළඟදී අන්තිම තිත කියන්න පුතේ තිත් සෙට් එක. උෂ්ණත්ව වෙනස් වීම වලින් ආරක්ෂා වීම. අන්න හරි. ඇගේ උෂ්ණත්වය බැලන්ස් කරගන්න මස්තිෂ්ක සුෂුම්නා තරලය වැදගත් වෙනවා. හරි? අපි අන්තිමට මොකද්ද ලියලා තියෙන්නේ පුතේ? මධ්‍ය ස්නායු පද්ධතිය කැපිටල් A මධ්‍ය ස්නායු පද්ධතිය කියලා ලියලා තියෙනවා. ලියමු පොඩි නෝට් එකක්. Central nerve system කියන්නේ. මෙය ස්නායු පද්ධතියේ ප්‍රධානතම කොටසයි. ස්නායු පද්ධතියේ ප්‍රධානතම කොටසයි. මෙහි දක්නට ලැබෙන ප්‍රධාන කොටස් දෙක නම් කමාවක් දාලා වෙන පාටකින් දිත් දාලා පහළට ලියමු නේද? මොළය ඊළඟට සුෂුම්නාව. මොළය ඊළඟට සුෂුම්නාව. ලියමු. මොළය හා අනුච්ඡේදකින් සාමාන්‍ය පාඨي. මොළය හා සුෂුම්නාව. මොළය හා සුෂුම්නාව ප්‍රධාන වශයෙන් මෙනින්ජි පටලයෙන් ඒක වෙන පාට කියන්න ඕනේ පුතේ. එහෙම නැත්නම් highlight කරන්න. මෙනින්ජි පටලයෙන් ආරක්ෂා වී පවතී. මෙනින්ජි පටලයෙන් ආරක්ෂා වී පවතී.
ආරක්ෂා වී පවතී. මෙනෙන්ජි පටලය ප්‍රධාන ස්තර තුනකින් යුක්තය. ප්‍රධාන ස්තර තුනකින් යුක්තය. ඒක පුතේ තිද්දා ලියන්න අවශ්‍ය නැහැ සිලබස් එකේ නැති හින්දා. ඕකට මොන වෙන පාඩකින් ලියාගෙන යන්න. වරාශිකාව කම අවීනාශුකාව මොකද්ද සර්? වරාශිකාව වීනාංශුකාව හා ජාලාකාර පටලය එම ස්තර තුනයි. අලුත් මීට අමතරව මොළය හා සුෂුම්නාවේ පිටතින් මෙනින්ජි පටලය අතර මොළය හා සුෂුම්නාවේ පිටතින් මෙනින්ජි පටලය අතර කමවත්ත හා කමවත්ත හායන්නේ නැහැ නේ එළවෙන්න කමවත්ත මොළය හා සුෂුම්නාව තුල වෙන පාඩකට යනවා මස්තිෂ්ක සුෂුම්නා තරලය cerebrospinal fluid කියන්නේ මස්තිෂ්ක සුෂුම්නා තරලය පවතී. අලුත් ඡේදයකට සාමාන්‍ය පාඩ. මස්තිෂ්ක සුෂුම්නා තරලය මගින් ඉටු කෙරෙන්නා වූ ප්‍රධාන කෘත්‍යයන් මෙසේය. පුතේ කෘත්‍යයන් හතරක් තියෙනවා නේද? වෙන පාඩකින් මේ හතර ලියන්න. මොළය තියෙන ඊළඟට මොළය ගැනත් කියලා දුන්නා. අපි ඊළඟ කොටස කරගෙන යන්න පුළුවන්. මම ලින්ක් එකක් එවන්නම්. ඔය හතර වෙන පාඩකින් ලියන්න.